ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මොනවාද මේ පින්කම්? ඇයි අපි පින්කම් කරන්න ඕනේ? මොන චේතනාවෙන්ද පින්කම් කරන්න ඕනේ? මොකද්ද මේ පින්කම් වල පරමාර්ථය කියලා බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙනවා. අපි ඉපදුනහම අපිට අම්මා කෙනෙක් ඉන්නවා. අපිට තාත්තා කෙනෙක් ඉන්නවා. මේ අම්මා අපිට කිරි දෙනවා. අපිව හොදනවා, නාවනවා, කරවනවා. මේ අම්මා තාත්තා වෙහෙස මහන්සි වෙලා අපිට කණ්ඩ බොණ්ඩ දෙනවා, අඳින්න දෙනවා, ඉස්කෝලේ යවනවා, උගන්වනවා. අපේ රටේ සංස්කෘතියට අනුව නම් નિયમિત වයසට ආපුවාම ආවාහ විවාහත් කරලා දෙනවා. මේ අම්මා තාත්තා ආච්චි සීයා විතරක් නෙමෙයි හත්මුතු පරම්පරාවේ දුක් විඳලා හම්බ කරගත්තු ඉඩම් කඩම් ධන සම්පත් අපිට දෑවැදි විදිහටත් දෙනවා. ඒකයි තේරුම් ගන්න. එහෙනම් මේ අම්මා තාත්තාගෙන් අපි අප්‍රමාණ විදිහට මොනවාද ගන්නෙ? උදව් උපදව් ගන්න. අප්‍රමාණ උදව් උපදව් ගන්න. මේ උදව් උපදව් වලට බුදුහාමුදුරුවෝ කියනවා ණය කියලා. එහෙනම් මේ අම්මට තාත්තට ආච්චිට සීයට අපි අප්‍රමාණ විදිහට ණය වෙනවා. ඒ විතරක්ද? අපේ රටේ තියෙන්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමය. ඔය ඉස්කෝල හදන්නේ, ඔය ගුරුවරුන්ට පඩි ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද? මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. ඒ වගේම අපේ රටේ තියෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවය. ඔය දොස්තරලාට පඩි ගෙවන්නේ, ඔය ස්පිරිතාල හදන්නේ කාගේ සල්ලි වලින්ද? මිනිස්සුන්ගේ සල්ලි වලින්. අපි මේ සේවාවන් ලබා ගන්නවා. එහෙනම් අපි අම්මට තාත්තට ආච්චිට සීයට ගුරුවරුන්ට විතරක් නෙමේ මේ රටේ මිනිස්සුන්ටත් අප්‍රමාණ විදිහට ණය. ණය. දැන් මෙන්න මේ විදිහට අපි මේ අම්මට තාත්තට ආච්චිට සීයට අපේ ඥාතීන්ට අපි ණය වෙනවා. දැන් මොකද වෙන්නේ? මේ ගත්තු ණය ආපහු ගෙවලා ඉවර කරගන්න කලින් අපේ අම්මා තාත්තා ආච්චි සීයා මිය යනවා. අපිට ඒ ගත්තු ණය ආපහු දීලා ඉවර කරගන්න බැරි වුණා. දැන් එතකොට මම නැවත උපතක් ලබනකොට කවුරු වෙලාද උපදින්නේ? ණයකාරයෙක් වෙලා. ණයකාරයෙක් වෙලා උපදින්නේ. බුදුහාමුදුරුවෝ කියනවා ණය නැත්තම් ආයේ උපතක් නැත. හැබැයි ණය තියෙන තාක්කල් අපිට ඉපිද මේ ණය ගෙවන්න වෙනවා. ණය නැත්තම් ආයේ උපතක් නැත. ණය තියෙන තාක්කල් මොකද වෙන්නේ? ඉපදි ණය ගෙවන්න වෙනවා. එහෙනම් මම දැන් අහනවා අපි ඉපදිලා ඉන්නේ ඇයි? අන්න දැන් එහෙනම් මම ඉපදිලා ඉන්නේ ඇයි කියලා දැනගත්තා. මම ඉපදිලා ඉන්නේ ණය ගෙවන්න. ඉපදිලා ඉන්නේ ණය ගෙවන්නයි. ඒ වගේම බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා ණය ගන්න නම් ළඟම උපදින්න ඕන. ඈත රටවල ඉපදුනාට ණය ගන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපේ ලොකුම පරණ ණයකාරයෝ දැනටමත් අපි ළඟම ඉපදිලා ඉන්නේ. ඔන්න එහෙනම් දැන් දැනගත්තා වටපිටාවේ ඉන්නේ කවුද කියලා. කවුද අපේ ලොකුම ණයකාරයෝ? අපේ පරණ ලොකුම ණයකාරයෝ දැනටමත් අපි ළඟ ඉපදිලා ඉන්නේ. එහෙනම් දැන් දැනගන්න ඕන අපි මේ දරුවෝ කියන්නේ කවුද? අම්මා තාත්තා කියන්නේ කවුද? මේ ළඟම ඉපදිලා ඉන්නේ කවුද? ඈත ඉපදිච්ච ණයකාරයොත් කොහොම හරි ණය ගන්න ළඟටම ඇවිල්ලා ඉන්නේ. නැන්දම්ම වෙලා, ලේලි වෙලා, බෑන වෙලා, මස්සිනා වෙලා, යාළුවෝ වෙලා. එහෙනම් අපි දැන් තේරුම් ගන්න ඕන
මේ අම්මා කියන්නේ කවුද? තාත්තා කියන්නේ කවුද? දරුවෝ කියන්නේ කවුද? ස්වාමියා කියන්නේ කවුද? බිරිඳ කියන්නේ කවුද? ඥාතීන් කියන්නේ කවුද? කාටද බුදුහාමුදුරුවෝ ඥාතීන් කියන්නේ? ණයකාරයින්. මේ මිනිස්සු කියන්නේ කවුද? මේ සතා සිව්පාවා කියන්නේ කවුද? මොකද්ද මේ මට ඒ අයත් එක්ක තියෙන සම්බන්ධය? මොකක්ද තියෙන සම්බන්ධය? ණය ගනුදෙනුව. වෙන සම්බන්ධයක් නැත. ඇති කරගන්නත් බෑ. ණය ගනුදෙනුවක් පමණයි මෙතන තියෙන්නේ. ඒකයි තේරුම් ගන්න. ණය ගනුදෙනුවක් පමණයි. දැන් එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි මේ වෙනකොටත් අනන්ත වාරයක් ඉපදිලා ඉන්නේ. එහෙනම් අපිට අනන්ත අම්මලා තාත්තලා ඥාතීන් ණයකාරයෝ. එහෙනම් අපි දැනටමත් ඉපදිලා තියෙන්නේ මහා ණය කන්දක් කරගහගෙන ණය ගෙවන්න. එහෙම ඉපදිලා ඉන්න අපි මොකද කරන්නේ? මහා ණය කන්දක් කරගහගෙන ණය ගෙවන්න ඉපදිලා ඉන්න අපි මොකද කරන්නේ? දස අකුසලය කර කර අලුතෙන් ණය වෙනවා. ඒකයි තීරුම් ගන්න ඕනේ. ප්‍රාණඝාතය කරනවා. හොරකම් කරනවා. කාමයේ වරදවා හැසිරෙනවා. දස අකුසලයක් කරනවා. අලුතෙන් ණය වෙනවා. ඒකයි තීරුම් ගන්න. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මේ ණය ගනුදෙනුව මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය හේතුඵල ධර්මයේ ණය ගනුදෙනුව අවබෝධ කරගත්තු පුද්ගලයා දකිනවා ණය වුණාට වැඩක් නැහැ. ණය වෙනවා කියන්නේ මගේ සසර ගමන දිග්ගස ගන්න. ණය වෙනවා කියන්නේ මගේ නිවන ඈත් වෙනවා. ඒක නිසා මේ ණය ගනුදෙනුවෙන් මේ දුකෙන් මිදී නිදහස් විය යුතුයි කියන එක අවබෝධ කරගත්තු පුද්ගලයා මොකද කරන්නේද? මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන ක්‍රමයක් හොයනවා. ඒක නිසා මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්න ඔහු ගන්න ප්‍රථම පියවර මොකක්ද? ඔහු වහාම මොකද කරන්නේ? වහාම අලුතෙන් ණය වීම නවත්තන්න කටයුතු කරනවා. වහාම දස අකුසලයෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරනවා. හැබැයි ඔහු තේරුම් ගන්නවා මම අලුතෙන් ණය වෙන්නේ නැතුවට මට නිවන නැහැ. ඇයි මේ දක්වා ගොඩ ගහගෙන තියෙන මහා පරණ ණය කන්ද තියෙනකන් මට ණය ගෙවන්න වෙනවා. දැන් ඔහු හොයනවා මම කොහොමද මේ පරණ ණය කන්දෙන් මිදී නිදහස් වෙන්නේ? අර අනන්ත වාරයක් කිරිබීපු අම්මලාට තාත්තලාට ආච්චිලාට සීයලාට මේ රටට ලෝකයාට වෙලා තියෙන ණයෙන් කොහොමද මිදී නිදහස් වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා ඔන්න ඕකටයි අපි පින්කම් කරන්න ඕන. අපි ළඟ තියෙන භෞතික ලෞකික සුඛය වැඩි කර කර අනාගතයක සුඛ විඳින්න නෙමෙයි අපි පින්කම් කරන්න ඕනේ. අපේ සසර ගමන දිග්ගස්ස ගන්න නෙමෙයි අපි පින්කම් කරන්න ඕනේ. එහෙනම් මොනකටද? අපේ සසර ගමන කෙටි කරගන්න. මේ සසර ගමනින් මිදී නිදහස් වෙන්නයි අපි පින්කම් කරන්න ඕනේ. ඒකයි තේරුම් ගන්න.
ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ ධර්මය අවබෝධ කරගත්තු පුද්ගලයා මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් විය යුතු බව අවබෝධ කරගත්තු පුද්ගලයා මේ පරණ ණයෙන් මිදී නිදහස් විය යුතු බව අවබෝධ කරගත්තු ගන්න පුද්ගලයා අර කිරි බීපු අම්මලාට තාත්තලාට ආච්චිලාට සීයලාට රටට ලෝකයාට යුතුයකම වගකීම ඥාති ධර්මය ඉෂ්ට සිද්ධ කළ යුතුයි කියලා අවබෝධ කරගන්න පුද්ගලයා මොකද කරන්නේ? පින්කම් කර. හැබැයි මේ පුද්ගලයා පින්කම් කරන්නේ මොන සිතින්ද? මේ ධර්මයක් අවබෝධ කරගත්තු පුද්ගලයා සුතවත් ආර්ය ශ්‍රාවකයා මොන සිතින්ද පින්කම් කරන්නේ? මොන සිතින්ද පින්කම් කරන්නේ? දැන් අර ධර්මයක් අවබෝධ කරගත්තු නැති පුද්ගලයා අසුතවත් පුතජන පුද්ගලයා මොන සිතින්ද පින්කම් කළේ? රජසැප, සිටුසැප, දෙව්සැප, කාම්සැප, සුජාතා, සුමනා, මල්ලිකා වෙන්න, දියුණු වෙන්න, භෞතික ලෞකික සුඛයක් උදා කරගන්න. මෙලව හෝ පරලොව. දැන් ඔය අපි කවුරුත් දැකලා තියෙනවා ඔය අනුරාධපුරේ අර එහෙම යනකොට ඔය වයසක උපාසකම්මලා ඔය අටපිරිකරවල් අරගෙන මේ ඔළුව හිස මත තියාගෙන ඔය චෛත්‍ය වටේ කැරකි ඉන්නවා. ඒ අය ආවේ අටපිරිකර පූජා කරනවා ඇත්තේ මොන සිතින්ද මොනා බලාපොරොත්තු වෙන්නේ? ඒකයි තේරුම් ගන්න. ඒගොල්ලන්ට දැන් තේරිලා තියෙනවා. දැන් මැරෙන්න ළඟයි. දැන් කොහේ හරි යන්න වෙනවා. දැන් ඉතින් මොකද කරන්න හදන්නේ? මොන හරි පින්කම් කරලා සුගතියක උපදින්න හදනවා. සුගතියක් බලාපොරොත්තු වෙනවා. ඒක නිසා ඒගොල්ලන්ගේ පින්කම් වලට මුල් වෙලා තියෙන්නේ මොන සිතක්ද? රාග සිතක්. මෝහ සිතක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ මේ අසුතවත් පුතජන පුද්ගලයා පින්කම් කළා. ඔහු පින්කම් කරනවා කියලා මොකද කරන්නේ? ඔහු යමක් දෙනවා. හැබැයි දීලා ඔහු මොකද කරන්නේ? ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. දැන් හාමුදුරුවන්ට දානෙ ටිකක් දෙනවා. දීලා මොනවාද බලාපොරොත්තු වෙන්නේ? දැන් දීපු දානෙ වේලක් ගමුකෝ. ඔකේ කීයද වටිනාකම? යම් කිසි වටිනාකමක් තියෙනවා. දැන් බලාපොරොත්තු වෙනානේ. මොනවාද බලාපොරොත්තු වෙන්නේ? විසාකා, සුජාතා, සුමනාමෙන් භවභෝග, ධන සම්පත්, කාම සම්පත්, සිටු සම්පත්, රජ සම්පත්. එහෙනම් බලාපොරොත්තු වෙන දේ වටිනාකම කොච්චරද? ඒක නිසා මේ අසුතවත් පුතජනයා මේ ධර්මයක් නොදන්න පුද්ගලයා පින්කම් කරනවා. ඔහු පින්කම් කරනවා කියලා මොකද කරන්නේ? ආයෝජනයක් කරනවා. යමක් දීලා ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා එයත් පින්කම් කරනවා. එයා පින්කම් කරනවා. එයා දන් දෙනවා. එයා දෙනවා කියලා මොකද කරන්නේ? එයා දෙනවා කියලා මොකද කරන්නේ? එයා දීලා ඒක අත්හරිනවා. දුන්න. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලයෝ. මගේ ආය සම්බන්ධයක් නැත. එයා කරන්නේ දන් දෙනවා කියලා අත්හරිනවා. එහෙනම් එයාගේ ඒ ක්‍රියාවට මුල් වෙලා තියෙන්නේ මොන සිතක්ද? මොන සිතක්ද? ඒ පුද්ගලයා මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ධර්මයක් අවබෝධ කරගත්තු පුද්ගලයා පින්කම් කරන්නේ මොන සිතින්ද? උපේක්ඛා සහගත සිතින්. ඒක අලෝභ සිතක්. ඒක විතරාගී සිතක්. ඔහු පින්කම් කරනවා දෙනවා කියලා දීලා යම අත්හරිනවා. ආයේ මගේ සම්බන්ධයක් නෑ. දුන්නා නම් දුන්නා. ඒකයි අත්හැරීම. අත්හරින දෙයින් යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
බෑ. එහෙනම් අත්හැරලා නැහැ. ඒකයි තේරුම් ගන්න. ඕකයි වෙනස. ඒක නිසා දැන් මේ සුතවත් අරිය ශාවකයා මොකද කරන්නේ? උපේක්ඛා සහගත සිතින් අලෝභ සිතින් පින්කමක් කරනවා. පින්කමක් කරගත්තාම මොකද වෙන්නේ? පුණ්‍ය ශක්තිය ජනිත වෙනවා. දැන් මේ සුතවත් අරිය ශාවකයා මේ පුණ්‍ය ශක්තියට මොකද කරන්නේ? ඒක තියාගන්නවද? නෑ. ඒකත් අර යුතුයකම වගකීම ඥාති ධර්මයේ ඉෂ්ට සිද්ධ කිරීම වශයෙන් අර කිරිබීපු අම්මලාට තාත්තලාට ආච්චිලාට සීයලාට යුතුයකම වගකීම ඥාති ධර්මයක් ඉෂ්ට සිද්ධ කිරීමක් වශයෙන් මේ පින අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් කිරීමක් අනුදැන වදාරන්නේ බුදුවරයෙක් පමණයි. බුද්ධ දේශනාවේ පමණයි. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් දැන් මොකද කරන්නේ මේ සුත්තවත් ආර්ය ශාවකයා? අලෝභ සිතින් පින්කමක් කරලා ඒ ජනිත කරගන්න පුණ්‍ය ශක්තියත් එයා මොකද කරන්නේ? අනුමෝදන් කරනවා. ඒක අනුමෝදන් කරලා මේ සිත පිරිසිදු කරගන්නවා. කුණු සලා හරිනවා. කුසලයක් කරගන්න. අන්න එහෙනම් දැන් මේ ධර්මයක් අවබෝධ කරගත්තු සුතවත් ආර්ය ශාවකයා මොකද කරන්නේ? දෙපැත්තකින් කුසල් වඩනවා. දස අකුසලයෙන් මිදී නිදහස් වීමම පටිවිරතෝ අර්ථයෙන් බුදුහාමුදුරුවෝ කිව්වා කුසලයයි කියලා. ඒ කියන්නේ අලුතෙන් ණය වෙන්නේ නැහැ. ඒ වගේ මේ පුද්ගලයා මොකද කරන්නේ? උපේක්ඛා සහගත සිතින් පින්කම් කරලා පින් අනුමෝදන් කරලා කුසලයක් වඩලා පරණ ණයනුත් මිදී නිදහස් වෙනවා. අන්න එහෙනම් දැන් දෙආකාරයකින් කුසල් වඩනවා. එහෙනම් දැන් අලුතෙන් ණය වෙන්නෙත් නැත්තම් පරණ ණයත් ගෙවන්න පටන් ගත්තා නම් කොයිහම් හෝ මොහොතක මේ ණය ගනු දෙනුවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒකයි තේරුම් ගන්න. මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා මේ ධර්මය අවබෝධ කරගත්තු පුද්ගලයා වෙනදටත් වඩා පින්කම් කරනවා. වැඩි වැඩියෙන් පින්කම් කරනවා. දැන් තේරුම් ගන්න ඕන මේක. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන අදත් ඕනෑම පුද්ගලයෙකුට මේ ණය ගනු දෙනුවෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවද නැද්ද? තියෙනවා. අදත් මේ ණය ගනු දෙනුවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. කම්මක්ඛයෝ නිබ්බාන. දැන් හැබැයි එක්තරා පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට හරි හදිස්සි. මොනවාටද හදිස්සි? මොනවාටද හදිස්සි? මේ දුකෙන් වහා මිදී නිදහස් වෙන්න. අද මිදී නිදහස් වෙන්න. මේ ජීවිත කාලෙදිම මිදී නිදහස් වෙන්න. ආයේ උපත එපා. එහෙනම් දැන් යා මොකද කරන්න ඕනේ? වහාම අලුතෙන් ණය වීම නවත්තන්න. ඒ වගේම පුළුවන් තරම් උපරිමයෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරලා කියන්නේ පුළුවන් තරම් උපේක්ඛා සහගත සිතින් පින්කම් කරලා පින් අනුමෝදන් කරලා පරණ ණයෙන් නිදහස් වෙන්න ඕන. දැන් එයා මේකට කැමති. හැබැයි එකම ප්‍රශ්නේ මොකද්ද? එයාට සල්ලි නැහැ. දුප්පතෙක් හිඟන්නේ. ඒකයි තේරුම් ගන්න. දැන් මේ දුප්පතෙක් හිඟන්නේ කොහොමද පරණ ණයෙන් මිදී නිදහස් වෙන්නේ? මොකද දුප්පතෙකුට උනත් හිඟන්නෙකුට උනත් අලුතෙන් ණය වීම නවත්තන්න පුළුවන්. හැබැයි පින්කම් කරන්න සල්ලි නැහැ. ඒකයි තේරුම් ගන්න. මේ දුප්පතෙක් හිඟන්නේ කොහොමද පරණ ණයෙන් මිදී නිදහස් වෙන්නේ?
දැන් මං අහනවා මෙහෙමත්. මහාන වෙනවා කියන්නේ හිඟන්නෙක් වෙනව නෙමෙයිද? මොකද මහාන වුණාම පීඬුව සිඟා යන්න වෙනවා. හිඟන්නෙක් වෙනවා. පරපටිබද්ධාය අනුන් මත යැපෙන්න වෙනවා. පරපටිබද්ධා ජීවිකා. එහෙනම් කොහොමද හිඟන්නෙක් දුප්පතේ නිවන් දකින්න මහාන වෙච්ච කෙනෙක් පරණ අය නිදහස් වෙන්නේ? ඒකයි තේරුම් ගන්න.